Anta Chakravalesu Atra Gachantu Devata Saddhammang Munirajassa Sunantu Sagga Mokkhadan Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Ajjeva Kiccang Atappang Kojanya Varanam Sue Nahino Sangarang Tena Mahasened Machunati කාරුණික සදහවත් පින්වතුනි අද මේ විශේෂ ධර්ම දේශනාව සිදු කෙරෙන විශේෂ අරමුණ අපේ කුසල හාමුදුරුවෝ සිහිපත් කළ ආකාරයට අපේ චන්දතිලකා නෝන මහත්මියගේ චන්දපාල මහත්මයාගේ ඒ ඥාති සොහොයුරිය ඒ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පත්මිනී ඒකනායක මහත්මිය සිහිපත් කරලා ඒ සොහොයුරියගේ වියෝවෙන් දින 7ක් සම්පූර්ණ වෙන දවසේ අද දවසේ එතුමියගේ එහි ඥාතිත්වයේ සලකාගෙන එතුමිය සමග ඔබ ජීවිතේ පැවැත් වූ ඒ සම්බන්ධතා ඒ මතකයන් සිහියට නගාගෙන කෘතවේදී ඥාතීන් හැටියට එතුමියට පරලොවින් පිහිටවීම පිණිස පින් අනුමෝදන් කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉපත්මිනී ඒකනායක සොහොයුරිය කාලාන්තරයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් ඉඳලා මීට දින 7කට පෙර ලංකාවේ අභාවයට පත් වුණා. ඉතින් ඒ වෙනුවෙන් ජීවත්ව සිටින ඥාතීන් හැටියට අපට සිද්ධ කරන්න පුළුවන් ඉහළම උතුම්ම සත්පුරුෂ භාවයේ කෙලෙහි ගුණ දැක්වීම සහෝදරත්වයේ ඥාතීත්වයයි අද මේ පින්කම සිදු කිරීම තුළින් සම්පූර්ණ කරන්නේ කියලා චන්ද්‍රකා නෝන මහත්මියත් චන්දපාල මහත්මියත් විශේෂයෙන් මේ වෙලාවේ කල්පනා කරන්නට ඕන පින් සිටිවිලි කුසල් සිටිවිලි මනසේ ඇති කර ගන්නට ඕන. ඉතින් අද දවස ගැන බලනකොට නවම් මාස පුරපසළොස්වක පොහොය දිනයේ යෙදෙන දවස. මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේහි වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වුණු පොය දවසක් හැටියට සඳහන් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයෙන් පසුව තමන් වහන්සේගේ සියලුම ශ්‍රාවකයන් වහන්සේලා ඒකරාශී කළ ඒ අපිට කියන්න පුළුවන් සංඝ හමුව ඒ රැස්වීම සිදු වුණේ අද වගේ පුරපසළොස්වක පොහොය දිනයක. ඒ පොහොය දිනයේදී තමයි බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් ඒ ස්වාමින් වහන්සේලා දෙනම අගතනතුරෙහි පත් කළ දවස හැටියට සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ
ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් හැටියටත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එරදිලාභීන් අතර අගතනතුරෙහි තබමින් මේ විශේෂ තනතුරු දෙක ප්‍රධානය කළ වැදගත් පොය දවස හැටියට අද දවසේ මේ යෙදෙන පොහෝ දින සඳහන් වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට මුල් වතාවට ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ දවස හැටියට සඳහන් වෙනවා. අපි කවුරුත් දන්නවා භික්ෂුන් වහන්සේලාගේ විනය පිළිබඳව උන්වහන්සේලාගේ සුව පහසු විහරණය සඳහා මේ ආධ්‍යාත්මික ගමන් මගේ තිබෙන සුව පහසුව වෙනුවෙන් උපකාරීත්වය වෙනුවෙන් ඒ දේශනා කොට බදාළ ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ දවස හැටියට මේ පොය දවස සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ පොය දවසකයි අපි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ සම්පූර්ණ කරන්නේ. ඉතින් අපිට විශේෂයෙන්ම ආරාධනා කළා චන්දතිලක නෝන මහත්මිය අද මේ ධර්ම දේශනාව සඳහා වැදගත් සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාවෙන් බණ ටිකක් කියනවා නම් ධර්ම දේශනාවක් කරනවා නම් හොඳයි කියලා අපිට සිහිපත් කළා. ඒ සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන ලෝමසකංගිය භද්දේක රත්ත සූත්‍ර දේශනාව. භද්දේක රත්ත සූත්‍රයේ හැටියට අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ අපේ බෞද්ධ පින්නතුන් අතර බොහොම ප්‍රසිද්ධ, ඉතාම ජනප්‍රිය, ඉතාම ලස්සන ධර්ම කොටාසයක් මේ භද්දේක රත්ත කියන සූත්‍ර දේශනාව. ත්‍රිපිටකයේ මේ මජ්ක්‍ධිම නිකායේ භද්දේක රත්ත නම සඳහන් වෙන සූත්‍ර කීපයක්ම සඳහන් වෙනවා. ඒ කාරණා අතර ඒ සූත්‍ර දේශනාව අතර මේ නම සඳහන් වෙන ලෝමසකංගිය භද්දේක රත්ත සූත්‍රය, ඒ ලෝමසකංගිය කියන ස්වාමින් වහන්සේ මුල් කරගෙන දේශනා වෙන නිසා ඒ නම ඒ සූත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අනෙක් සූත්‍ර අතර ආනන්ද භද්දේක රත්ත සූත්‍රය, ඒ වගේම වංගීස භද්දේක රත්ත සූත්‍ර ආදී අනෙකුත් සූත්‍ර ධර්ම සඳහන් කෙරෙනවා. මේ සූත්‍ර අතර පැහැදිලි කෙරෙන ධර්ම කාරණාවන් හා සමාන වෙනවා. බොහෝ විට වංගීස ස්වාමින් වහන්සේගේ දේශනාවේ යම්කිසි විස්තරාත්මක බවක් සඳහන් වෙනවා. වංගීස හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ධර්මය කෙටියෙන් දේශනා කරන ධර්මය සවිස්තරාත්මක වශයෙන් පැහැදිලි කරන්නට දේශනා කරන්නට දක්ෂ ස්වාමීන් වහන්සේ. මේ නිසා වෙන්න පුළුවන් මේ සූත්‍රයේ වැඩිපුර ධර්ම කාරණාවන් විස්තර කිරීම සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ ලෝමසකංගිය භද්දේක රත්ත සූත්‍රය මොකක්ද කියලා. මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙන්නේ මොනවද? මේ සූත්‍ර දේශනාවේ පසුබිම කුමක්ද කියලා. මේ ලෝමසකංගිය භද්දේක රත්ත සූත්‍රය දේශනා කරන්නේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක ඒ කාල සීමාව තුළ මේ ලෝමසකංගිය කියන ස්වාමින් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ තමයි වාසය කරන්නේ. මේ නිග්‍රෝධාරාමයේ වාසය කරගෙන වහන්සේ භාවනානුයෝගීව පැවිදි පිළිවෙත් පුරමින් කාලය ගත කරන අතරතුර එක්තරා දවසක රාත්‍රී කාලයේහි මධ්‍යම රාත්‍රියේහි එක්තරා දෙවි කෙනෙක් චන්දන කියලා දෙවියෙක් මේ මුළු නිග්‍රෝධාරාමයේම බබළුවාගෙන ආලෝකමත් කරගෙන මේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ හමුවට ආවා. එහෙම ඇවිල්ලා ලස්සන දෙබසක් මේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ චන්දන දේව පුත්‍රයාත් අතර සිද්ධ වෙනවා. මේ සිදුවීම, මේ හමුවීම හරි විශේෂ සිදුවීමක්. ඒ සිදුවීම තමයි පින්නතුනි මේ දෙන්නා
පෙර ආත්ම භාවයක යාළුවෝ දෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි පැවිදි වෙලා මුළු ජීවිත කාලයම පැවිදි දම් පුරපු විදර්ශනානුයෝගීව භාවනානුයෝගීව පිළිවෙත් පුරපු යාළුවෝ දෙන්නෙක් තමයි මේ චන්දන දේව පුත්‍රයා ලෝමස කංගිය ස්වාමින් වහන්සේ. ඉතින් මේ යාළුවෝ දෙන්න මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ හොඳට පිළිවෙත් පුරලා සීලාදී ගුණ දහම් දිනු කරලා දිව්‍ය ලෝකේ ඉපදුණා. දිව්‍ය ලෝකේ ඉපදිලා බොහෝම සැප සම්පත් වින්දනය කරලා පරිවාර සම්පත් ඇතිව ඉඳුරන් පිනවමින් ඒ ලෞකික සැප සම්පත් ලබලා බොහොම සැපවත් සසර ගමනක නියැලිලා ඒ ගෞතම බුද්ධ ශාසනයේදී මේ ලෝමස කංගිය කියන ස්වාමින් වහන්සේ කිඹුල්වත් නුවර ඒ ශාක්‍යයන් අතර උපත ලබන කාලයේදී චන්දන කියන දේව පුත්‍රයා දිව්‍ය ලෝකේ ඉපදිලා හිටියේ. ඉතින් මේ සම්බන්ධතාවය මේ හිතවත්කම මේ යාළුකම පෙර සම්බන්ධතාවයේ මුල් කරගෙන තමයි මේ චන්දන දේව පුත්‍රයා මේ මුළු රාත්‍රියේම ඒ නිග්‍රෝධාරාමයේ බබළුවාගෙන මේ ලෝමස කංගිය කියන ස්වාමීන් වහන්සේ හමුවට පැමිණෙනවා. ඉතින් මේක හරිම ලස්සන සිදුවීමක්. අපිට නොඑක් සූත්‍ර ධර්මවල මෙවැනි කාරණාවන් අපිට හම් වෙනවා. නොඑක් බුද්ධ ශාසනවල එකට පිළිවෙත් පුරලා මහානදම් පුරලා භාවනානුයෝගීව ජීවත් වෙලා කටයුතු කරලා අපේ ගෞතම බුද්ධ ශාසනයේ මේ යාළුවෝ එකතු වෙච්ච හැටි. ස්වාමින් වහන්සේලා හැටියට ගිහියෝ හැටියට ඒ අය මේ බුද්ධ ශාසනය එකතු වුණා. ඒ විතරක් නෙවෙයි මිනිස්යන් හැටියට සමහර අය මේ බුද්ධ ශාසනයේ කටයුතු කරන අතරතුර ඒ සමහර යාළුවෝ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදිලා හිටියා. ඉතින් ඒ කාල සීමාව තුළදී නොඑක් ආකාරයට මේ දෙවිවරු බ්‍රහ්මයන් ඒ පෙර තිබුණු ඥාතිත්වය හිතවත් බව මිතුරු බව සලකාගෙන නොඑක් අවස්ථාවලදී මේ මනුෂ්‍ය ලෝකයේ හිටපු තමන්ගේ හිතවතුන් ඒ ඥාතීන් යාළුවෝ හමුවට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා නොඑක් අවස්ථාවලදී මේ බුද්ධ ශාසනයට යොමු කරන්න බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන්න ධර්මය අහන්න සලස්සන්න මේ නිවැරදි මාර්ගයට යොමු කරන්න මඟ පෙන්වපු වැදගත් අවස්ථාවන් අපිට කිහිපයක් හමු වෙනවා. දැන් මේ පින්නතුන්ට මතක ඇති භාවරී කියන බ්‍රාහ්මණය. භාවරී කියන බ්‍රාහ්මණය එතුමාට කරපු ශාපයක් පිළිබඳව කනස්සල්ලෙන් ඉන්න වෙලාවක බ්‍රහ්ම ලෝකයේ හිටපු තමන්ගේ හිතවත් ඥාති බ්‍රහ්මෙක් තමයි ඇවිල්ලා කියන්නේ එතුමාට කරපු මේ හිස හත් කඩකට පැලෙන්න ඕන පහවදා උදේ එළි වෙනකොට කියන ඒ ශාපය පිළිබඳව එතුමා දුකෙන් ඉන්න වෙලාවේ මේ බ්‍රහ්මයා ඇවිල්ලා තමයි කියන්නේ ඔය කරපු ශාපය ඔය මේ කොහෙවත් යන මිනිස්සෙක් කරපු ශාපයකින් ඔයාගේ ඔය ඔළුව හත් කඩකට පැලෙන්නේ නැහැ. නමුත් මේ මුදුන පැලීම නැත්නම් හිස පැලීම කියන කාරණය එහෙම පුද්ගලෙක් දන්නේවත් නැහැ. නමුත් මේ මුදුන පලනවා කියන කාරණේ මුදුන විනාශ කරනවා කියන කාරණේ දන්න කෙනෙක් අද ලෝකේ පහළ වෙලා ඉන්නවා. මනුස්ස ලෝකේ. අනේ ඒ පුද්ගලයා තථාගත බුදුරජාණන් වහන්සේ. වහන්සේ මේ අහවල් ප්‍රදේශයේ මේ වන විට ජීවත් වෙනවා. එතුමා ගිහින් හමු වෙයි. මෙන්න මේ වගේ මහා ලස්සන සිදුවීමක් අපේ පාරායන වර්ගයේ සඳහන් වෙනවා. මේ පින්නතුන් මේ කාරණාවන් ගැන අහලා තියෙනවා. ඉතින් මේක එක සිදුවීමක්. ඉතින් අපිට මේකෙන් හැඟවෙන කාරණයක් තමයි පින්නතුනි අපි මේ සසර පැවැත්ම තුළදී අපි නොඑක් සම්බන්ධතා ඇතිව නොඑක් ඥාතීත්වයන් හිතවත්කම් ඇතිව මේ සසර ගමන තුළ ආපු පිරිසක්. ඉතින් ඒ අය අද කොතන ඉන්නවාද කොතන ජීවත් වෙනවාද උපත ලබාගෙන තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මෙතන සිද්ධ වෙන්න පුළුවන් වැදගත් කාරණාවක් තමයි
ඒ වගේ දිව්‍යාත්ම භාව බ්‍රහ්ම ලෝකවල ඒ වගේ උසස් තලවල ඉපදිලා ඉන්න ඒ දිව්‍ය බ්‍රහ්මයන් සමහර වෙලාවට අපේ ජීවිතවලට එවැනි බලපෑම් සිද්ධ කරන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන තේරුම් ගන්න පුළුවන් කාරණයක්. සමහරවිට අපි දැනුවත්ව වෙන්න පුළුවන්. අපි දැනුවත්ව වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හරි වැදගත් සිදුවීමක්. සමහරවිට කිසිම හවුහරණක් නැති වෙලාවක අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න වෙලාවක සමහරවිට මුළු ජීවිතේම කඩා වැටිච්ච වෙලාවක සමහරවිට සමහර මිනිස්සුන්ට සිද්ධ වෙන දෙයක් මේක. සමහර වෙලාවට මේ මිනිස්සුන්ගේ ඒ බොහෝම සංවේදීම ජීවිත අත්දැකීම් වලදී සමහර මිනිස්සුන්ගේ මේ දහම් ඇස කියන එක විවෘත වෙනවා. ඒ සඳහා නොයෙක් සිදුවීම් සිද්ධ වෙනවා ජීවිතේ. ඉතින් ඒක අපි තුලින් සිද්ධ වෙන්නත් පුළුවන්. අර වගේ මුලින් සඳහන් කරපු යම්කිසි කෙනෙකුගේ මඟ පෙන්වීමක් මත සමහර වෙලාවට ඊට අදාළ පුද්ගලයෝ මුණ ගැස්වීම තුලින් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සිදුවීමත් ඒ වගේ කාරණයක්. හරිම ලස්සන සිදුවීමක්. මේ චන්දන කියන දේව පුත්‍රයා මේ ලෝමසකංගිය කියන ස්වාමීන් වහන්සේ හමුවට පැමිණෙන්නේ මේ හිතවත් බව අර කාශ්‍යප බුද්ධ ශාසනයේ තිබුණු මිත්‍රත්වය පදනම් කරගෙන. ඉතින් එහෙම මේ ලෝමසකංගිය ස්වාමීන් වහන්සේ හමුවට ඇවිල්ලා පුංචි කතා බහක් සංවාදයක් ඇති වෙනවා. මේ චන්දන දේව පුත්‍රයා ලෝමසකංගිය ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහණ ඔබ දන්නවද මේ බද්දේක රත්නය පිළිබඳව තියෙන ඉගැන්වීම? බද්දේක රත්න කියන ඉගැන්වීම මේ දහම් කොටස ඔබ දන්නවද? ඒ විදිහට ඇහුවා. ඊට පස්සේ මේ ලෝමසකංගිය හාමුදුරුවෝ සඳහන් කරනවා චන්දන දේව පුත්‍රයාට පැවැත්නි මම එහෙම එකක් දන්නේ නැහැ. බද්දේක රත්න කියන ධර්ම කොටාසයක් පිළිබඳව ඒ පිළිබඳව විභාගය කිරීමක් ඒ පිළිබඳව විස්තරයක් පැහැදිලි කිරීමක් මම දන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේත් පෙරලා අහනවා මේ දේව පුත්‍රයාගෙන් එබැත්නි ඔබ දන්නවද මේ ධර්ම කොටාසේ විස්තර වශයෙන් පැහැදිලි කිරීමක් ඔබ දන්නවද? දේව පුත්‍රයාත් කියනවා මහණ මම දන්නේ නැහැ ඒ කාරණේ. බද්දේක රත්න කියන මේ ධර්ම පරයය විස්තර වශයෙන් පැහැදිලි කරන්න මම දන්නේ නැහැ. ඒකේ වග විභාග ඒකේ ගැඹුර දිග පළලක් මම දන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙවියා අහනවා ඔබේ ගාථාව හරි අහලා තියෙනවා. මේ ලෝමසකංගේ හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ මේ බද්දේක රත්න ගාථා හරි අහලා තියෙනවා. හාමුදුරුවෝ පැහැදිලි කරනවා එවත්නි මම ඒක අහලා නැහැ. මේ බද්දේක රත්න කියන ගාථා මම අහලා නැහැ. කවදාවත් මම ඉගෙනගෙන නැහැ එහෙම දෙයක්. ඊට පස්සේ ලෝමසකංගේ හාමුදුරුවෝ අහනවා නැවතත් ඔබ දන්නවද මේ ගාථා? බද්දේක රත්න ගාථා ඔබ අහලා තියෙනවද? ඔබ දන්නවද? ඊට පස්සේ මේ චන්දන දේවපුත්‍රයා පැහැදිලි කරනවා මහණ මම අහලා තියෙනවා මම දන්නවා. මම දන්නවා බද්දේක රත්න ගාථා. මේ ධර්ම කොටස මම දන්නවා. ඒතර දෙවියා කිව්වේ මේක විස්තර වශයෙන් මම දන්නේ නැහැ. මේකේ අර්ථය පැහැදිලි කරන්න ඒකේ වග විභාග ගැඹුරින් මම දන්නේ නැහැ. ඒක කියන කාරණේ තමයි පැහැදිලි කළේ. ඉතින් ඊට පස්සේ හාමුදුරුවෝ අහනවා මොනවද මේ බද්දේක රත්න ගාථා? මොනවද මේ ධර්ම කොටාසය? කියලා දෙවියන්ගෙන් අහපු වෙලාවේ මේ දෙවියා මේ ගාථා කීපය ලෝමසකංගේ හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා. මොනවද මේ ගාථා හතර? අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකං කේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ
නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දිතං තං මේ භත්තේ කරත්තෝති සන්තෝ ආචික්ඛති මුනීති මේ ආදි වශයෙන් මේ චන්දන දේව පුත්‍රයා මේ බද්දේ කරත්ත ගාථා හතර මේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේට ප්‍රකාශ කළා. මේ වෙලාවේ ලෝමසකංගිය හාමුදුරුවෝ අහනවා ඔබ කොහෙන්ද මේක ඉගෙන ගත්තේ? ඔබ කොහොමද මේ බද්දේ කරත්ත මේ ධර්මපරයය ධර්ම කොටාසිය ඔබ ඉගෙන ගත්තේ? මේ වෙලාවේ මේ දෙවිය ප්‍රකාශ කරනවා මහාන එක්තරා කාලයක බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා පරසතු වෘක්ෂ මූලයේ පරසතු මල්ගස අපියස සක්‍රදේවයන්ගේ පණුපුල් ආසනයේ වැඩ ඉඳගෙන තමයි මේ දෙවියන්ට මේ බද්දේ කරත්ත ධර්ම කොටාසිය දේශනා කරන්නේ. අන්න එහිදී තමයි මම මේ බද්දේ කරත්ත ධර්ම කොටාසිය මතක තියාගත්තේ. අහපු වෙලාවේ මේ ගාථා ටික මතක තියාගත්තා කියලා මේ චන්ද්‍ර දේව පුත්‍රයා මේ ස්වාමින් වහන්සේට මතක් කරලා මේ දෙවිය නොපෙනී ගියා. එතනින් අතුරුදහන් වුණා. ඉතින් මෙතෙන්දී මේ චන්ද්‍ර දේව පුත්‍රයාට අවශ්‍ය වුණේ මේ බද්දේ කරත්ත කියන ධර්ම කොටාසේ පිළිබඳව මේ හාමුදුරුවන්ට යම්කිසි අවධානයක් ඇති කරවන්න. යම්කිසි මඟ පෙන්වීමක් ඇති කරලා මේ වැදගත් ධර්ම කොටාසේ පිළිබඳව උන්වහන්සේ යම්කිසි පරිශ්‍රණයක ගවේෂණයක යොදවන්න තමයි මේ දෙවියන්ට අවශ්‍ය. ඉතින් මේ වෙලාවේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ පහුවදා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වැඩම කරනවා සවැත් නුවර ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ එදා රාත්‍රියේ සිදුවෙච්ච මේ මුළු සිදුවීමම බොහෝම පැහැදිලිව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා. ඉතින් එහෙම පැහැදිලි කළාට පස්සේ මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ අහනවා ලෝමසකංගිය ඔබ දන්නවද දේව පුත්‍රයා කවුද කියලා? කවුද කියලා දන්නවද කියලා අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ කවුද කියලා. ඒ දේවියා මට ඇවිල්ලා මේ ධර්ම කොටාසේ පිළිබඳව හැඟීමක් ඇති කරවපු දෙවියා කවුද කියලා මම දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ තමයි ලෝමසකංගිය චන්දන කියන දේව පුත්‍රයා. මේ දේව පුත්‍රයා එදා තුසිත දිව්‍ය ලෝකයේ මම දේශනා කරපු ධර්ම දේශනාව අහගෙන ඉඳලා බොහොම පැහැදිලිව කන් යොමාගෙන බොහොම දක්ෂ ලෙස මේ ධර්මයේ ඇහුම්කන්. එහෙම ඇහුම්කන් දීලා සාවධානව මේ ධර්මයේ මතක තියාගත්ත බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත දෙවියෙක් කියලා බුදුරජාණන් වහන්සේ මේ චන්දන දේව පුත්‍රයා පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට පින්නතුනි මෙතනින් පසුව බුදුරජාණන් වහන්සේගෙන් ලෝමසකංගිය ස්වාමින් වහන්සේ විමසා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බද්දේ කරත්ත ධර්මය මට පැහැදිලි කරලා දෙන්න. මේකෙන් විස්තර කරන්නේ මොකක්ද? පැහැදිලි කරන්නේ මොකක්ද කියලා මට කියා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගාථා ධර්ම හතර ලෝමසකංගිය හාමුදුරුවන්ට. එතකොට පින්නතුනි මේ විස්තරයට යන්න කලින් අපි තේරුම් ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා මුලින්ම මේ බද්දේ කරත්ත ධර්ම කොටාසය එවකට බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර බොහොම ජනප්‍රිය විශේෂ ධර්ම කොටාසයක් බව අපිට පේනවා. ඒ ස්වාමින් වහන්සේලා කටපාඩම් කරගෙන නැවත නැවත භාවිතා කරමින් වචනයට නගමින් මතක තියා ගනිමින් ඒවා පිළිබඳව සාකච්ඡා කරමින්
ඒවා මුල් කරගෙන ධර්ම දේශනා පවත්වපු විශේෂ ධර්ම කොටාසයක් බව මේ සිදුවීම තුළින් පෙනෙනවා. එකක් තමයි මේ භද්දේක රත්ත ධර්ම කොටාසයට අදාළ සූත්‍ර කීපයක්වත් සඳහන් වෙනවා. නොඑක් ශ්‍රාවකයන් වහන්සේලා ඒ ධර්ම කොටාසය පිළිබඳව කරපු පැහැදිලි කිරීම, ඉගැන්වීම මුල් කරගෙන. ඒකට අපිට තේරෙන දෙයක් තමයි දැන් අපි කාටත් එහෙම එකක් තියෙනව නේද? දැන් මේ බුද්ධ ශාසනයේ අපි නිතර දන්න අපේ අවධානය යොමු වෙන බොහොම රසවත්, බොහොම අර්ථවත් ධර්ම කොටසෙන් තියෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුළුවන්. අපි වැටහීම මුල් කරගෙන ඒක සිද්ධ වෙන්නත් පුළුවන්. අපි කාටත් එහෙම ජනප්‍රිය අපේ සිත් අලවන අපිට වැඩි වශයෙන් අවධානය යොමු වෙන අපිට බොහොම පහසුවෙන් වහා වැටහෙන ධර්ම කොටසයන් තියෙන්න පුළුවන්. අපි කාටත් එහෙම කොටස් තියෙනවා. නේද? සමහරවිට අපි වැඩිපුර අහන්න කැමති නොඑක් මාතෘකා තියෙනවා. නිතර දෙවේලේ අහන්න, සාකච්ඡා කරන්න, හිතන්න, මෙනෙහි කරන්න, පුරුදු කරන්න ආස ධර්ම කොටසයන් තියෙනවා. ඒක හරිම ලස්සන දෙයක්. ඒක කිසිම වරදක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අනිත් ධර්මයන් වැදගත් නැහැ, විශේෂ නැහැ කියන එක නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ සියලුම ධර්ම දේශනා කළේ නොයෙක් පුද්ගලයන්ගෙන්. මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදී නොයෙක් මට්ටම් වල හිටපු නොයෙක් ඉන්ද්‍රිය ධර්මයන් එක එක මට්ටම් වලින් තිබුණු පුද්ගලයන්ට නොයෙක් අවස්ථාවල ඒ ජීවිත අත්දැකීම් මුල් කරගෙන දේශනා කරපු ධර්මයක්. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම අපිට එක හා සමානවම ඉන්ට්‍රෙස්ට් එකක් අවධානයක් යොමු වෙන්න පුළුවන්. ඒ සමහර වෙලාවට මේ ධර්ම කොටාසයන් එලින්ම අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙන, සංසන්දනය වෙන ගැළපෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙම ධර්ම කාරණාවල් තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ විශේෂ ධර්ම කොටාසයන් පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ, උවමනාවක් ඇති වෙන්නේ, නැවත නැවත හොයන්න හිතෙන්නේ, කල්පනා වෙන්නේ. ඒක භාවිතා කරන්න, පුරුදු කරන්න පවා අපිට උනන්දුවක් ඇති වෙනවා. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේම මේ සිව්වණක් පිරිස අතරම භාවිතා දැන් අපිට පෙනෙනවා මේක මිනිස්සු අතර විතරක් නෙවෙයි දිව්‍ය ලෝකේ පවා දෙවියන් අතර පවා ජනප්‍රිය වෙච්ච විතර දෙවිලේ භාවිතා වෙච්ච ධර්ම කොටසක්. ඒ නිසා තමයි මේ දෙවියාට අවශ්‍ය වුණේ මේ ස්වාමීන් වහන්සේට මේ වැදගත් ධර්ම කොටසය පිළිබඳව යම්කිසි වැටහීමක් අවධානයක් ඇති කරවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ භද්දේක රත්ත කියන නම මේ සූත්‍ර දේශනාවේ නම පිළිබඳවත් යම්කිසි අදහසක් ඇති කරගන්න ඕන. මොකක්ද මේ භද්දේක රත්ත තමයි මේ ධර්ම කොටාසය. ඒක අපි තේරුම් ගන්න කොහොමද? භද්ද කියලා කියන්නේ යහපත් කියන එක, සොඳුරු කියන එක, සුන්දර කියන එක, ලස්සන කියන එක භද්ද කියලා කියන්නේ. ඒ වගේම භද්ද ඒක රත්ත. මෙතන වචන තුනක් තියෙනවා. භද්‍ර කියලා කියන්නේ අපි සිංහලෙන් භද්‍ර කියලා කියනවා, සංස්කෘතෙන් භද්‍ර කියලා කියන්නේ යහපත් කියන එක, ලස්සන කියන අර්ථයට, සුන්දර කියන එකට. එතකොට ඒක කියන වචනේ අපි දන්නවා පාලියෙන් කියන්නේ එකක් කියන එක. එක කියන එක. එතකොට මේ සූත්‍ර දේශනාවේ හැටියට මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කෙරෙන කාරණාවන් සලකලා බලනකොට ඒ පිළිබඳව අදහසක් ඇති කරගන්නකොට මෙතනින් ඒක කියන වචنين අදහස් කරන්නේ එකලා බව කියන එකයි. හුදකලාව කියලා කියන්නේ අපි තනිවීම කියලා කියන්නේ. අන්න ඒ අර්ථය තමයි මෙතන ඒක කියන වචනයෙන් එතන සූත්‍රයේ නමේ අදහස් කෙරෙන්නේ. ඊට පස්සේ බද්ද ඒක රත්ත. රත්ත කියලා කියන්නේ pāli භාෂාවෙන් ඇලෙනවා කියන එකයි. ඒකේ සිත් අලවාගෙන වාසය කරනවා කියන එකයි. නැත්නම් ඒකට ප්‍රියමනාපව කටයුතු කරනවා ජීවත් වෙනවා කියන එකයි. එතකොට මෙතනින් සරල වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් බද්දේක රත්ත කියලා කියන වචනේ මේ යෙදීමේ සරල අදහස තමයි සොඳුරු හුදකලා භවයේ ඇලුම් කියන අර්ථය.
දැන් මෙතන සමහර වෙලාවට අපිට අහන්න ලැබෙන අර්ථකථනයක් තමයි සොඳුරු එක් රැයක් කියන අදහස තියෙන. එහෙම විස්තර කරන අවස්ථාවලුත් අපි අහලා තියෙනවා. නමුත් ඒ අදහස ගත්තොත් එහෙම පුංචි අඩුපාඩුවක් තියෙනවා මේ සූත්‍රයේ පැහැදිලි කරන කාරණාවන් දෙස බලනකොට. එතකොට සොඳුරු එක් රැයක් පිළිබඳව විතරක් කතා කරන උගන්වන ධර්ම කොටසක් නෙවෙයි මේක ඇත්තට. ඊට වඩා ලොකු ගැඹුරක්, පුළුල් බවක්, දාර්ශනික බවක් මේ ධර්ම පරයය තුළ ධර්ම කොටාසය තුළ ගැඹුරයි. ඉතින් මේ ગાථා හතර තමයි මේ සූත්‍රයේ හරය. මේ බද්දේක රත්ත ධර්මයේ හැටියට පැහැදිලි කරන මේ ગાථා හතර තමයි මේ සූත්‍ර දේශනාවේ අරටුව හැටියට පවතින්නේ. ඉතින් අපි බලමු මේ ગાථා හතරෙන් පැහැදිලි කරන්නේ මොකක්ද කියලා. එතකොට අපිට අදහස් කරගන්න පුළුවන් ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ මේ මාතෘකාව ට ගැලපෙන අදහස මොකක්ද කියලා. අපි බලමු පළවෙනි ગાථාව. අතීතං නාන්වාගමිය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනං තං අපත්තංච අනාගතං. මෙතන පැහැදිලි කරන්නේ ඇත්තටම මේ අතීත අනාගත කාල කාල දෙක පිළිබඳව. අපි ධර්මයේ තුල මේ කාලය පිළිබඳව අපිට ලොකු අදහසක් තියෙනවා. ලොකු ඉගැන්වීමක් තියෙනවා. අතීතය සහ අනාගතය ගැන කතා කරනවා. ඒ වගේම වර්තමානයේ ගැන කතා කරනවා. මේ කාලත්‍රය පිළිබඳව අපේ ජීවිත වල ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ජීවිත අත්දැකීම ගත්තහම එදිනදා ජීවිතේ අපේ සමස්ත අත්දැකීමම මේ කාලත්‍රයත් එක්කම මේ තුන් කාලයත් එක්කම බැඳිලා තියෙනවා. අතීතය, වර්තමානයේ සහ අනාගතය. ඉතින් මේ කාල තුනම බලනකොට දැන් වර්තමානයේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන කාල සීමාව ගත්තාම අපි මේ ඔක්කොම කටයුතු කරන්නේ දැන් කියලා අපිට අදහසක් තියෙනවානේ. නමුත් ඒ පැවැත්ම වර්තමානයේ අපි ජීවත් වෙනවා කියන සමස්ත අත්දැකීමම පාලනය කරන බවක් මේ අතීතයේ සහ අනාගතයේ පිළිබඳව ඒ සම්බන්ධයෙන් පවතිනවා. මේ ධර්ම කොටස ඒ සාමාන්‍ය සරල අදහස අදාළ වෙන්නේ මේ කෙලෙසුන්ගෙන් යුක්ත ප්‍රත්‍යජන ලෝකේ මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන කටයුතු කරන සත්‍යයන්ද ජනතාවටයි නැත්නම් මිනිස්සුන්ටයි. අපේ ජීවිතයේ දිනදා පෙරලෙන්නේ මේ කාල තුනම මුල් කරගෙන. නැත්නම් මේ කාල තුන පිළිබඳව අපිට අදහසක් තියෙනවා. දැන් අපේ මනස ගත්තොත් එහෙම මේ කාල තුනම සම්බන්ධයෙන් අපි මනසේ කටයුතු සිද්ධ කරනවා. සිතවිලි පහල කරගන්න, අදහස් පහල කරගන්න, හැඟීම් දැනීම් ඇති කරගන්න, ආවේග ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ ධර්මාවබෝධයත් එක්ක මේ කාලය කියන එක ඊටාම සම්බන්ධයි. කාලය කියන එක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද අපිට මේ කාලයත් එක්ක තියෙන ගැටලුව? මේ කාලයත් එක්ක අපි අහුවෙලා ඉන්නේ කොහොමද? කාලය නිසා අපි දුකට අසහනයටපත් වෙන්නේ කොහොමද? ඒ වගේම දුකින් මිදීමේදී මේ කාලයත් එක්ක අපි මොන විදිහටද කටයුතු කරන්න ඕනේ? මොන විදිහටද ගනුදෙනු කරන්න ඕනේ? මොන වගේ පුරුද්දක්ද අපි මේ කාලයේ මුල් කරගෙන තියෙන අත්දැකීම් එක්ක පවත්වා ගන්නට ඕනේ? එතකොට ඒ වගේම රහත් භාවයටපත් වූ මේ සියලු කෙලෙස් නැති කරපු රාගාදී ක්ලේශ ධර්මයන් දුරු කරපු උත්තමයන් තුල පවතින අත්දැකීම මොකක්ද මේ කාලය මුල් කරගෙන? අතීත, වර්තමාන, අනාගත. මෙන්න මේවා හරිම වැදගත් රසවත් මාතෘකාවක්. අපිට තේරුම් ගන්න, කල්පනා කරන්න හිතන්න. ධර්මයේ තේරුම් ගන්නකොට අපිට ටික ටික වැටහෙන්න පටන් ගන්නවා මේ කාරණාවන් පිළිබඳව යම්කිසි අදහසක්. ඒ නිසා මේ මුල් ගාථාවෙන් සඳහන් කෙරෙන්නේ සරල අදහසක් මේ කාලය පිළිබඳව. එතකොට මේ බද්දේක රත්ත සූත්‍රයේදී සඳහන් කරන කාරණාවන් වැදගත් කාරණාවන් අතර පැහැදිලි කරන්න මෙහිදී අතීතං නාන්වාගමෙය මේ ශාසනයේ පිළිවෙත් පුරන යෝගාවචරයා ශ්‍රාවකයා අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. අතීතය අනුව ගමන් කරන්නේ අතීතය අනුගමනය කරන්නේ නැහැ කියන එකයි. ඒ වගේම
නප්පටිකංකේ අනාගතං. අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා ඇති කරගන්නෙත් නැහැ. බලාපොරොත්තු සිහිනමවා ගන්නෙත් නැහැ. ඇයි යදතීතං පහීන. යමක් අතීතයේ සිදු වුණා නම් ඒක දැන් ගෙවිලා ඉවරයි. ඒක අවසానයි. කිසිදු සටහනක් ඇත්තේ නැහැ දැන් ඒ පිළිබඳව. අපේ මනසේ තියෙන අදහසක් මිස අතීතයේ සිදුවෙච්ච හැම දෙයක්ම දැන් අවසාන වෙලා ඉවරයි. විනාශයටපත් වෙලා ඉවරයි. ඒකේ හරයක් දැන් මේ මොහොතේ ඉතුරු වෙලා නැහැ. ඒක පිළිබඳව අපිට පවතින්නේ බොහෝ විට මතකයක් විතරයි. අදහසක් විතරයි. ඉතින් සංඥාවක් විතරයි අතීතයේ පිළිබඳව තියෙන්නේ. ඒතර අතීතයට යම් කිසි දෙයක් අයිති නම් ඒ සියල්ල දැන් ගෙවිලා ගිහිල්ලා අවසానයි. ඒ නිසා තමයි අතීතයේ අනුව ගමන් කරන්නේ නැත්තේ. අතීතයේ අනුව කල්පනා කරන්නේ නැත්තේ. ඒ වගේම අපත්තංච අනාගත. අනාගතය පිළිබඳව යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක දැනට නොපැමිණි දෙයක්. තාම ඇවිල්ලා නැහැ. තාම පැමිණෙන්නේ නැති දෙයක් තමයි අනාගතය කියලා කියන්නේ. අනාගතය ගැන මොනවා හිතුවත් කල්පනා කළත් මොන සිහින බැවුවත් මොන වින්දනයක් අපි අනාගතය ගැන කල්පනා කරලා ලැබුවත් ඒක තාම පැමිණි එකක් නෙවෙයි. නැත්තම් අපිත් එක්ක දැන් තියෙන දෙයක් නෙවෙයි අනාගතය ගැන සම්බන්ධ වෙන කිසිදු අත්දැකීමක්. ඒ නිසා තමයි මේ පුද්ගලයා නප්පටිකංකේ අනාගතං. අනාගතය පිළිබඳව සිහින මවන්නේ කල්පනා කරන්නේ ලෝභ ද්වේෂ මෝහ ආදී වශයෙන් තණ්හා මාන දිට්ඨිය ආදී වශයෙන් අනාගතය පිළිබඳව කල්පනා කරන්නේ නැත්තේ. ඒක තමයි පළවෙනි මේ ගාථා ධර්මයේ සරල අදහස. දෙවෙනි කාරණේ දෙවෙනි ගාථාව පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ. ගන්න. දැන් මුලින් සඳහන් කළ විදිහට අතීතයේ අඩුපාඩුව අනාගතයේ පිළිබඳව අඩුපාඩුව දැකලා කල්පනා කරලා අතීතයත් අනාගතයත් අතහැරලා මොන විදිහටද ඒ යෝගාවචරයයි පුද්ගලයා කටයුතු කරන්නේ වර්තමානයේ පච්චුප්පන්න කියලා කියන්නේ දැන් වර්තමානයේ යමක් තියෙනවා නම් පච්චුප්පන්නංච යෝ ධම්මා අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරියාම දැන් පවතින යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් දෙයක් තියෙනවා නම් තත්ත විපස්සති. ඒ අවස්ථානුකූලව ඒ අත්දැකීමට ඒ අරමුණට අනුකූලව ඒ පුද්ගලයා ධර්මානුකූලව මේක විමසලා බලනවා. නැත්නම් විදර්ශනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මේ වර්තමානයේ ලබන සියලුම අත්දැකීමුත් විග්‍රහ කරගන්න. පැහැදිලි කරගන්න. ඒකේ යථාර්ථයේ දකින්න ඒ පුද්ගලයා උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා, අවධානය යොමු කරනවා. අසංහීරං අකුප්පං ඒ විදිහට කල්පනා කරලා ඒ කාමාදී අරමුණු ඔස්සේ ඒ පුද්ගලයා ඇලෙන්නේ නැහැ. ඇලීමට ලක් වෙන්නේ නැහැ. මම මගේ කියලා තණ්හාවෙන් අල්ලගන්නේ නැහැ. ඒ වර්තමානයේ ලබන කිසිදු අත්දැකීමක්. ඒ වගේම අකුප්පං අසංකුප්පං කියලා කියන්නේ ඇවිස්සීමට ලක් වෙන්නේ නැහැ. ඇලෙන්නෙත් නැහැ. තණ්හාදී වශයෙන් මේ අරමුණු දැඩිව ග්‍රහණය කරගෙන ඒ පිළිබඳව රමණය කරන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ වගේම ඒ අරමුණු නිසා ඒ පුද්ගලයා ඇවිස්සීමට ලක් වෙන්නේත් නැහැ. මේ ඇවිස්සීම කියන එකත් හරිම තේරුම් ගන්න වටින වචනයක්. දැන් අපේ මනස අපි ජීවත් වෙනකොට කටයුතු කරනකොට මනස බොහෝ වෙලාවල් වලට මේ අරමුණුත් එක්ක නිතර දෙවේල ඇවිස්සෙනවා. ඇසෙන් ගන්න අරමුණු නිසා, කනෙන් අහන ශබ්ද නිසා, නාසයෙන් ආග්‍රහණය කරන දේවල් ගඳ සුවඳ නිසා, දිවෙන් ලබන රස පහස නිසා, ශරීරයට ලැබෙන ස්පර්ශයන් නිසා, ඒ වගේම මනසට එන සිතුවිලි අරමුණු නිසා මේ එදිනදා ජීවිතේ අපිට සිදුවෙන පොදු සිදුවීමක් තමයි මේ ඇවිස්සීම කියන්නේ. හැම වෙලාවෙම විසිරිලා. හැම වෙලාවකම නොසන්සුන් බවක් තියෙනවා. එහෙම නැත්නම් සාන්ත ස්වභාවයකින් මනසේ පවත්වා ගන්න අමාරුයි. නිවිච්ච බවක් සංසුන් බවක් සංයමයක් මනසේ ඇති වෙන්නේ නැහැ මේ අරමුණුත් එක්ක කටයුතු කරනකොට. ඉතින් මේ විදිහට වර්තමානයේ ලබන අත්දැකීම් විදර්ශනා නුවණින් දකින්න පැහැදිලි කරගන්න පුද්ගලයා
එහෙම නෙවෙයි. ඒ වගේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒවාට ඇලෙන්නෙත් නැතුව මේ ඇවිස්සීමට මනසපත් කරගන්නේ නැහැ. මේ සංස්කාර ධර්මයන් නිසා තමන්ගේ මනස අවුස්ස ගන්නේ නැහැ. වික්ෂිප්ත බවට පත් කරගන්නේ නැහැ. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කාරණයක් තමයි බුදු බව බුද්ධත්වයේ ලැබීමෙන් පසුව දේශනා කරන අනේක ಜಾති සංසාරණී ගාථාවේදී ඒ ධර්මයේදී පැහැදිලි කරන අකුප්පාමේ චේතෝ විමුක්ති. එතන කියන්නේ තමන් වහන්සේගේ මේ චිත්ත පාරිශුද්ධත්වය මේ මනසින් ලැබපු ඒ විමුක්තිය අකුප්පයයි. ඒ කියන්නේ නොසෙල්වෙන එක. වික්ෂිප්ත භාවයට පත් වෙන එකක් නෙවෙයි. ඒ தത്വයට තමන්ගේ මනසපත් වුණා කියලා මේ එය සත්‍ය අවබෝධය ලැබීමත් සමග මේ සියලුම සංස්කාර ධර්මයන් පටිච්ච සමුප්පාන්න ධර්ම ආදී වශයෙන් ගැඹුරින් පැහැදිලි කර ගැනීම අවබෝධ කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේගේ මනස මේ නොසෙල් වෙන தത്വයටපත් වුණා කියන එක. එතකොට අපි ජීවිතත් එක්ක සම්බන්ධ වෙන අත්දැකීමක් තමයි පොදු වශයෙන් අපේ මනස බොහෝ වෙලාවල් වලට මේ විදිහට සැලෙනවා, වික්ෂිප්ත වෙනවා, චංචල භාවයකට වෙනවා. නොයේ කරමුණු ඔස්සේ සැලෙනවා. ඉතින් එහෙම නොවන තත්වයකට මනසක්පත් කර ගැනීම තමයි මේ විදර්ශනාවෙහි මේ ධර්මය අනුගමනය කිරීමේ ධර්මයේ භාවිතා කිරීමේ පරමාර්ථය. මොකද එතන තමයි දුක අසහනීය පීඩාව කියන එක පවතින්නේ. ඉතින් මේ විදිහට තේරුම් අරගෙන මේ පුද්ගලයා තමන්ගේ භාවනා පුහුණුව පවත්වාගෙන ලබන. මේක තමයි දෙවෙනි ගාථාවේ අදහස. තුන්වෙනි ගාථාව තමයි මේක බොහොම ජනප්‍රිය ගොඩාක් වෙලාවට නිතර දෙවේලේ අහන්න ලැබෙන ගාථාවක්. විශේෂයෙන්ම අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙන අපේ පවුලේ කෙනෙක් ඉන්නහම සුකූලවලදී මතක බණවලදී අපිට ස්වාමින් වහන්සේලාගෙන් නිතර අහන්න ලැබෙන ගාථාවක් තමයි මේ තුන්වෙනි ගාථාව. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. මේ පාඨෙම බොහොම ප්‍රබල හිතට කාවදින ගැඹුරු ධර්මයක් මෙතන සඳහන් කරන්නේ. මොකද්ද? අජ්ජේව කිච්ඡං ආතප්පං. අදම මේ කෙලෙස් නැති කිරීම කියන වෑයමෙහි යෙදෙන්න ඕන. උත්සාහයේ යෙදෙන්න ඕන. ඇයි? ඕ ජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? ඒ නිසා අදම මේ කෙලෙස් තවන වීර්යයෙහි යෙදෙන්න. මේ කෙලෙස් නැති කරන මාර්ගයේහි ගමන් කරන්න. ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගය අනුගමනය කරන්න. කල් දාන්න එපා කියන එකයි මේ කාරණේ කියන්නේ. ඉතින් මේක හරියම ප්‍රබල අපිට මහ පුදුම උද්‍යෝගයක් ඇති කරන සමස්ත ජීවිත අත්දැකීම පිළිබඳවම හකුලුවා දක්වන අදහසක් ඇති කරන ප්‍රබල ධර්ම පාඨයක්. ඒක මතක තියාගන්න වටිනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං හෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒ නිසා අදම මේ කෙලෙස් තමන වීරියෙහි යෙදෙන්න. කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්න. අසංහීරං නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. තවත් කාරණයක් කියනවා. මොකක්ද මේ මරණය සම්බන්ධයෙන් මේ මහා සේනාවකින් යුක්ත මාරයත් එක්ක අපි තුල නෑ යම්කිසි සපත කර ගැනීමක්. නැත්තම් givis ගැනීමක් ඇත්තේ නෑ. නැත්තම් මේ මාරයා රැවටීමක් අපිට කරන්න බෑ. මාරයත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියන එකයි මේ කියන්නේ. මාරයාට අල්ලස් දීලා මේකෙන් ගැලවෙන්න බෑ අපිට. එකෙන් අදහස් කරන්නේ අපි කොහොම මේ මායාගේ වසඟයටපත් වෙනවා කියන එක. මෙතනින් පැහැදිලි කරන මේ මරණය පිළිබඳව ධර්මතාවය මෙතන හරිම ප්‍රබලයි. අපි ඔක්කොගේම ජීවිතයේ තියෙන ලොකුම අභියෝගය, ලොකුම ප්‍රශ්නය තමයි මේ මරණය කියන්නේ. මොන විදිහට ජීවත් වුණත්, කටයුතු කළත්, හැසිරුණත් මොන සැප සම්පත් ඇතිව මොන දුක් විඳින්මින් හිටියත්, අසහනෙන් හිටියත් හැම කෙනෙකුටම මරණයටපත් වෙන්න සිද්ධ. මේ හැම දෙයකින්ම වෙන් වෙලා
යන්න සිද්ධ වෙනවා. හැම දෙයකටම ආයුබෝවන් කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අතහරින මොහොතක අපිට ලැබෙන්නේ මොනවද? අපිත් එක්ක පවතින්නේ ඉතිරි වෙන්නේ මොනවද කියන එක ගැන නිතර දෙවේලේ හැම දවසකම කල්පනා කරන්න වටින ධර්මයක්. මේ ගැන කල්පනා කරනකොට මහා පුදුම ශාන්තියක් මනසට දැනෙනවා. පුදුම සහනයක් මනසට දැනෙනවා. ඉතින් අ මෙහෙම ප්‍රබල පණිවිඩයක් මේ ගාථාව තුළ පැහැදිලි කරනවා. ඒ වගේම හතරවෙනි ගාථාව "ඒවං විහාරින් ආතාප්පින් අහෝරත්ත මතන්දිතං සංඤේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්කතේ මුනීති." මේ විදිහට කෙලස් තවන වීරියෙන් යුක්තව රෑ දවල් දෙකේම වීරියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා. අන්න. එතන එතකොට පැහැදිලි කරන්නේ මේ දිවා රාත්‍රී දෙකම අහෝරත්තින් කියලා කියන්නේ දිවා රෑ දෙකේම කියන එක. එතකොට ඒකයි මේ බද්දේක රත්ත කියන වචනේදී මේක රෑ එක රෑක් පිළිබඳව කියන මේ කතාවක් විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ කියලා පැහැදිලි කළේ ඉස්සර වෙලා. කෙලස් තවන වීරිය ඇති කරගන්න ඕනේ රාත්‍රී කාලේ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම දහවල් කාලේ නේද? දහවල් කාලේ තමයි අපි මේ ඔක්කොම ඉන්ද්‍රියන් පරිහරණය කරගෙන විවෘත කරගෙන ජීවිතේ කටයුතු කරන්නේ. එහිදී තමයි විශේෂයෙන්ම මේ කෙලෙස් නැති කරනවා කියන කෙලෙස් නැති වෙන විදිහට සිහිනුවන පවත්වාගෙන විදර්ශනානුකූලව ජීවත් වෙනවා කියන එක කරන්නේ. මේ විදිහට දිවා රාත්‍රී දෙකේම ඊටාම වීර්යයෙන් යුක්තව මේ කෙලෙස් තමන වීර්යයෙන් වාසය කරන පුද්ගලයා. අන්නේ බද්දේක රත්තෝති. අන්න ඒ පුද්ගලයාට තමයි සොඳුරු හුදකලා භවයේ ඇලුණු පුද්ගලයා කියලා කියන්නේ කියලා සන්තෝ ආචික්කතේ මුනි ආදී උතුමන් වහන්සේලා දේශනා කරා. අන්න එතකොට බද්දේක රත්ත කියන වචනේ ඒ අදහසේ තේරුම අර්ථය තමයි මේ මුලින් කියපු ආකාරයට දිවාරෑ දෙකේම කෙලස් තමන වීර්යයෙන් යුක්තව උත්සාහයෙන් යුක්තව වාසය කරන පුද්ගලයා. එතකොට මේ කාරණා ටික තමයි මේ ගාථා හතරෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉන්පසුව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවන් වල අර්ථය දැන් මේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය පිළිබඳවම අපේ අත්දැකීම මොකක්ද කියලා පොදුවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අතීතයේ ගත්තාම දැන් අපි මිනිස්සු හැටියට අර මුලදී සඳහන් කළා වගේ අපේ මනස ගොඩාක් වෙලාවට අතීත අරමුණුත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි හරිම කැමති අතීතයත් එක්ක ජීවත් වෙන්න අපේ මනස. දැන් අපි හිතනවා අතීතේ යම්කිසි දෙයකට අපි ඇලෙනවා නම් ප්‍රියජනක දෙයක් මෙනෙහි කරනවා නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරනවා මිනිස්සු හැටියට අපි හැම කෙනෙක්ම අතීතයේ රූපයක් තමයි මෙනෙහි කරන්නේ. මම මේ විදිහට රූප සම්පන්න වුණා. මේ වගේ රූපයක් මේ වගේ සටහනක් මට තිබ්බා. ඒකන අපි හරියට උද්දාමයටපත් වෙනවා. දැන් ඒක ප්‍රායෝගික අත්දැකීමක් වෙන්නේ කොහොමද මිනිස්සු හැටියට අපි තරුණ කාලය ගැන මතක් කරනවා. ලාබහල කාලය ගැන මතක් කරලා මිනිස්සු සතුටු වෙනවා. හරියට උද්දාමයටපත් වෙනවා. ඒක හරි ප්‍රියජනක අත්දැකීමක් හැටියට කල්පනා කරනවා. මට තරුණ කාලේ අවුරුදු 18 20 දී ඔය 25 30 ඔය කාලය ගැන කල්පනා කරලා බලනකොට මට මේ වගේ ලස්සන කොණ්ඩයක් තිබ්බා. මේ වගේ ලස්සන සමක් තිබුණා. මේ වගේ ලස්සන ඇහිබැම තිබුණා. මේ වගේ ලොකු ශක්තියක් මට තිබුණා. මේ විදිහට කල්පනා කරනවා. මේක ගැන ලොකු උද්දාමයක් තමයි ඇති කරගන්නේ. මේ රූපය පිළිබඳව ලොකු මමත්වයකින් කතා කරනවා. අදහසක් ඇති කරගන්නවා. ඒකට අපි මනස හරි කැමතියි. ඒක අතීතයේ සිදු වෙලා ඉවරයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. දැන් ඒක අවසන් වුණා කියලා අපි හිතන්නේ නැහැ. නැවත නැවත ඒක වර්තමානයට ගෙනල්ලා ඒක මම ආයනය කරනවා. ඒක මමත්වයෙන් සලකනවා. ඒ පිළිබඳව අපි කල්පනා කරනවා. රූපේ පිළිබඳව හිම අදහසක් අපිට තියෙනවා අතීතයේ. ඒ වගේම වින්දනාත්මක වශයෙන් ගත්තාම අපිට අතීතයේ ඇලෙනවා කියලා කියන්නේම ඒ ලැබපු වින්දනාත්මක ස්වභාවයට අපි ඇලුම් කරන්නේ. ඒ වගේ රූපයක්
ඒ වගේ සටහනක් අත්දැකීමක් ඇතිව කටයුතු කරපු මට ජීවත් වෙච්ච මට මෙන්න මේ වගේ වින්දනාත්මක ස්වභාවයන් තිබුණා. සැප වේදනාවක්. කෑම බීම වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් භාවිතා කරනකොට, පාවිච්චි කරනකොට මට මේ වගේ සුව පහසු වේදනාවන් වින්දනාත්මක ස්වභාවයන් මට දැනුණා. ඒතර වේදනාව තමයි අපි අතීතය පිළිබඳවත් මෙනෙහි කරන්නේ. පංචස්කන්ධයේම බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා අපි අතීතයේ යමක් මෙනෙහි කරනවා කියලා කියන්නේම මේ පංචස්කන්ධය තමයි මෙනෙහි කරන්නේ. එතනින් එහාට ගියපු දෙයක් නැහැ. අපි රූපේ පිළිබඳව කල්පනා කරනවා. ඒ වගේම විඳනාත්මක ස්වභාවය. සැප දුක් මදහත් වශයෙන් ලැබපු වේදනාවන් නැත්නම් විඳනාත්මක ස්වභාවය ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඒ වගේම පංචස්කන්ධය ගත්තාම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අවසාන කාරණා තුන ගැන අපිට එච්චර අදහසක් ඇති වෙනවා කියලා හිතෙන්නේ නැහැ. නමුත් ඒ රූප වේදනා කියන අත්දැකීම් දෙකම ගත්තාම එතන තියෙනවා සංඥා. ඒවා හඳුනා ගැනීම නේද? සටහන් වශයෙන්, වර්ණ වශයෙන්, හැඩතල වශයෙන්, ප්‍රමාණ වශයෙන් හඳුනා ගැනීම තමයි මේ සංඥාව කියලා කියන්නේ. ඒ වගේම සංඛාර වශයෙන් ගත්තාම අපි ඒ පිළිබඳව ලබන අත්දැකීම් තමයි අපි ඇලීම් ගැටීම් වශයෙන් ඒ අරමුණුත් එක්ක ඇති කරගන්න අපේ ආවේගශීලී නැත්තම් පිම්පව් වශයෙන් අපි හඳුනා ගන්න මේ මානසික තත්ත්වයක්. ඒවා තමයි සංඛාර කියලා කියන්නේ. කුසල් අකුසල් පිම්පව් වශයෙන් අපි මෙනෙහි කරන්නේම ඒ අරමුණ. ඒතර විඥාන කියලා කියන්නේ ඒ අරමුණු අපේ මනසින් හඳුනාගත්ත සමස්තයක් වශයෙන් හඳුනාගත්ත ආකාරය. එතකොට මේ පංචස්කන්ධයම තමයි අපි අතීතයේ යම්කිසි අත්දැකීමක් හිතනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, වින්දනය කරනවා කියන අපි කල්පනා කරන්නේ. එතනින් එහා ගියපු දෙයක් නැහැ. එතකොට පංචස්කන්ධය පිළිබඳවම අපි අතීත අරමුණුත් එක්ක මෙනෙහි කරනවා. ඔය ආදී වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන මේ කාරණා දේශ බලනකොට අතීතේ විතරක් නෙවෙයි අනාගතය පිළිබඳව අපි සිහිනමවනවා නම් යම් කිසි දෙයක් පිළිබඳව කල්පනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ හැම දෙයක්ම මේ පංචස්කන්ධය හා බැඳුණු ධර්මතාවන්මයි. ඉන් එහා ගියපු වෙන කිසිම දෙයක් නැහැ. දැන් ඒ කාරණය සමස්තයක් වශයෙන් ගත්තාම හැම දෙයකටම සම්බන්ධයි. අපි මිනිසෙක් හැටියට ඉපදුනත් දිව්‍යෙක් බ්‍රහ්මෙක් හැටියට මොන තත්වයකටපත් වුණා. ත්‍රිසන් ලෝකයේ ගත්තත් අපාගාමී සත්‍යයන් ගත්තත් මේ හැම තැනකම තියෙන්නේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතනින් එහා ගියපු අත්දැකීමක් ධර්මතාවයක් ඒ කුතනකවත් ඇත්තේ නැහැ. මෙන්න මේ ආදි වශයෙන් තමයි ධර්මයේ දන්න පුද්ගලයා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ධර්මයේ දන්න පුද්ගලයා කල්පනා කරන විදිය. බුදුරජාණන් වහන්සේගේ මේ නිවන් මඟ පිළිබඳව මේ සත්පුරුෂ ධර්මයේ මේ ආර්ය මාර්ගයේ පිළිබඳව දැනුමක් තියෙන හැඟීමක් තියෙන ඒ පිළිබඳව දක්ෂ පුද්ගලෙක් කල්පනා කළ යුතු ආකාරය මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අතීතයේ පිළිබඳවත් අනාගතයේ පිළිබඳවත් වර්තමානයේ අත්දැකීම් පිළිබඳවත් අපි කල්පනා කරනවා කියලා කියන්නේ මේ පංචස්කන්ධය හා බැඳුණු සමස්ත අත්දැකීම් සමුදායක්මයි. එතකොට මේ විදිහට දැකලා කල්පනා කරලා අතීතය අතහරිනවා ඒ පුද්ගලයා. අතීතය අතහරින්න කිව්වේ ඇයි ඒ ගාථාවලදී මේක දැන් පවතින එකක් නෙවෙයි. අවසාන වෙලා ගියපු එකක්. හරයක් වශයෙන් දැන් තියෙන දෙයක් නෙවෙයි. දැන් මේක හරියටම අපිට පැහැදිලි වෙන සරලම අත්දැකීමක් තමයි උදාහරණයක් තමයි මේ සිහින කියන්නේ. දැන් සිහිනයක් දැකලා අපි මොන ලස්සන සුන්දර සිහිනයක් දැක්කත් කොච්චර එන්ජොයි කරන සිහිනයක් දැක්කත් උදෑසන අවදි වෙලා බලනකොට මේක ඉතුරු වෙච්ච කිසිම දෙයක් නැහැ. ඒ නිින්දෙන් අවදි වෙච්ච තැන තමයි අපි දකින්නේ මේක බොරුවක් කියලා. මේක මුලාවක් කියලා. අන්න මෙතන තමයි
අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණේ. එතකොට යම්කිසි කෙනෙක් මේ ධර්මය සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් මේ උගන්වන ගැඹුරු ඉගැන්වීම තුළින් තමන්ගේ දහම් ඇස පෑදෙනකම් ඒ සත්‍ය ධර්මයට විවෘත වෙනකම් අපි සිහින ලෝකයක තමයි ජීවත් වෙන්නේ. සිහින ලෝකයක තමයි ජීවත් වෙන්නේ මේ මුලාවක මේ සැප තියනවා කියලා හොයමින්. ඒතර යම්කිසි කෙනෙකුට මේ ජීවිත අත්දැකීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් වැටහීමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ගැඹුරින් කෙනෙකුට ඇති වුණොත් අන්න එතන තමයි මේ පුද්ගලයා නින්දෙන් අවදි වෙන අවස්ථාව බවට පත් වෙන්නේ. මේ පුද්ගලයා තවදුරටත් මේ හීන එන්ජොයි කරන කෙනෙක් වින්දනය කරන කෙනෙක් නෙවෙයි. සිහින හඹාගෙන යන කෙනෙක් නෙවෙයි. මොකද ඒක බොරුවක් කියලා දන්නවා. ඒක මුලාවක් කියලා මේ පුද්ගලයා දන්නවා. තේරුම් ගන්නවා. ඉතින් තවදුරටත් ඒවා පිළිබඳව ඇලෙන්නේ නෑ මේ පුද්ගලයා. එතකොට අතීතය කියලා කියන්නේ හරියට හීනයක් වගේ. අතීත අත්දැකීම් සියල්ලම හරියටම හීනයක් වගේ. ඉතින් ඒ නිසායි මේ අතීතය අතහරින්න කියලා කියන්නේ. ඉතින් අතීතය පිළිබඳව අපි සිහින මවනවා නම් අහවල් පුද්ගලයා මට මේ දේ කිව්වා. මට මේ දේ කළා. මේ විදිහට මට කටයුතු කළා. මේ විදිහට මට මේ හැසිරුණා. මෙන්න මේ දේවල් මට කළා කියලා අපි වර්තමානයේ හිතාගෙන දුක් විඳිනවා නම් අසහනයටපත් වෙනවා නම් ඒක කොච්චර මෝඩකමක්. කොච්චර මුලාවක්ද ඒක. මේක තේරුම් ගන්න කෙනෙකුට හරිම පහසුයි මේ අනවශ්‍ය මේ මානසික පීඩනය අනවශ්‍ය මානසික අසහනය තුරන් කරන්න. අතීතයෙන් පැමිණෙන සෑම අරමුණක්ම අතීතයට බාර දීලා නිදහස් වෙන්න පුළුවන් නම් මේ පුද්ගලයාගේ මනස අතීතයෙන් නිදහස් වෙනවා. නමුත් මේ ධර්මයේ නොදන්න පුහුදුන් කෙලෙස් බරිත මනසේ තියෙන දුර්වලකමක් තමයි මේ අතීතය හරයක් හැටියට අපි අල්ලගන්නවා. අතීත අත්දැකීම් සාරයක් හැටියට අර්ථවත් දෙයක් හැටියට අපි කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා සමහරවිට අපි වර්තමානයේ ඉන්න පුද්ගලයොත් එක්ක අපි ගැටුම් ඇති කරගන්නවා. තරහ වෙනවා. අඬදබර ඇති කරගන්නවා. දෝෂාරෝපණය කරගන්නවා. ඉතින් ඒක කොච්චර මුලාවක්. ඒක කොච්චර මෝඩකමක්. දැන් මේ මොහොතෙන් අතීතයටපත් වෙන හැම දෙයක්ම අවසාන වෙච්ච දේවල් හැටියට කල්පනා කරලා බලන්න පුළුවන් නම් පිළිතුර ඒක මනස පුදුම විදිහට නිදහස් වෙන ධර්මතාවයක්. පුදුම අවබෝධයක්. අතීතයට බාර දෙන්න පුළුවන්. දැන් මේ මොහොතේ හැම තත්පරයක්ම ඊළඟ මොහොතේ අතීතයක් බවට පත් වෙනවා. අවසාන වෙච්ච දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේක ගැඹුරු නුවණින් දකින්න සිහි නුවණින් දකින්න තේරුම් ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. ඒතර අතීතයේ සිදුවෙච්ච සෑම දෙයක්ම අතීතයට බාර දීලා ඒක අවසාන වෙච්ච දෙයක් හැටියට කල්පනා කරලා මනස නිදහස් කරගන්න පුද්ගලයා පුදුම විදිහට දුකින් මිදෙන පුද්ගලයෙක්. අනවශ්‍ය විදිහට මේ පුද්ගලයා අසහනයට දුකටපත් වෙන්නේ. ඒ වගේමයි අනාගතය. අනාගතය පිළිබඳව අපිට ලොකු ප්‍රාර්ථනා බලාපොරොත්තු අදහස් තියෙනවා. මෙන්න මේ විදිහට මම වෙන්න ඕන. මෙන්න මේ විදිහට මට ලැබෙන්න ඕන දේවල්. මෙන්න මේ විදිහට මට ජීවත් වෙන්න ලැබෙන්න ඕන. මේ විදිහට මම ලබන ආත්මී උපත ලබන්න ඕන. මෙන්න මේ විදිහේ සැප සම්පත් ලැබෙන්න ඕන කියලා කල්පනා කරන මිනිස්සු. ඒ අරමුණු වශයෙන් තබාගෙන අරමුණු හබාගෙන යනවා. ඒවත් ඇත්ත විදිහට කල්පනා කරනවා. ඒවාම ජීවිතයේ ඉලක්ක අරමුණු බවට පත් කරගෙන කටයුතු කරන ජීවත් වෙන මිනිස්සු ඒ අරමුණු නිසා පුදුම අසහනයකට පුදුම පීඩාවකට පත් වෙනවා. ඒ තුලින් පුදුම පීඩාවක් ඒ පුද්ගලයෝ ලබනවා. මොකද ඒක සිද්ධ වෙනවාමයි කියලා කල්පනා කරන ගොඩක් වෙලාවට මිනිස්සු. අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් අදහසක් නැතුව කෙනෙකුට සමහරවිට ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු හැටියට අපි කාටත් ඒ වගේ අදහස් තියෙනවා. නමුත් අඩුම තරමේ අපිට මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ මේකට possibilities දෙකක් තියෙනවා කියන එකවත්. මොකද්ද? මේ අරමුණ සිද්ධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන අදහස් දෙකවත් අඩුම තරමේ තියෙනවා නම් ඒක සිද්ධ නොවෙනකොට ඒක බාරගන්නේ පුද්ගලයාගේ මනස සකස් වෙනවා. මොකද කලින් හිතලා කල්පනා කරලා තියෙනවා. ඒක දුර්වලතාවයක් කියලා අපි හිතන්නේ හොඳ නැහැ. ඒක තමයි ධර්මතාවය.
අනිත්‍ය බව කියලා කියන්නේ ඒකනේ නේද? අපි කොච්චර ප්ලෑන් කරගෙන හිතාගෙන කටයුතු කළත් සමහර වෙලාවට ඔක්කොම සිහින කඩා වැටෙනවා. සුදු විසුණු වෙලා යන්න පුළුවන්. එහෙම වෙනවා ජීවිත අත්දැකීම්. අපි කාටත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක බාර ගන්න සූදානම් මනසක් අපිට එතෙන්දි තියෙන්න ඉතින් මේ කාරණේ දකින්න තේරුම් ගන්න පුද්ගලයා අනාගතයේ කොච්චර අපි හඹාගෙන ප්‍රාර්ථනා කරගෙන අදහස් අරමුණු ඇති කරගෙන ගියත් ඒක තාම නොපැමිණි එකක්. දැන් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා අනාගතය පිළිබඳව කල්පනා කළ යම්කිසි වින්දනයක් ලබනවා නම් වෙනවා නම් ඒක මේ ධර්ම මාර්ගයේදී ධර්මයත් එක්ක කතා කරනකොට ඒක බොහෝම මුලාවක්. මිත්‍යාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඉතින් මේ විදිහට අතීතයේ අනාගතයේ පිළිබඳව කල්පනා කරලා මේ දෙකම අතහැරලා එතකොට වර්තමානයේ කොතනකවත් ඇලෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර වර්තමානයේ මොන විදිහට කටයුතු කරන්න ඕන කියලා දේශනා කරන්නේ අතීතයේ ලබන මේ සෑම අත්දැකීමක්ම මේ හේතුන් නිසා හටගන්න. හේතුන් නැතිවීම නිසා මේ අත්දැකීම් නැති වෙලා යන මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයෙන්ම දකිමින් මෙනෙහි කරමින් මේ මමත්වයේ නැති විදිහට කටයුතු කරනවා ජීවත්. අන්න ඒක තමයි අපිට ධර්මයේ උගන්වන මේ ගැඹුරුම අර්ථවත්ම ඉගැන්වීම. වර්තමානයේ ලබන අත්දැකීම තුල කොතනකවත් මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ කියන එක. මේ මොහොත ඊළඟ මොහොතේ අතීතයක් බවට පත් වෙනවා. තමාගේ පාලනයෙන් තොර වෙනවා මේ අත්දැකීම. අතීතයේ මගේ පාලනයේ තියෙන එකක් නෙවෙයි. අනාගතයත් මගේ පාලනයේ තියෙන එකක් නෙවෙයි. නමුත් වර්තමානයේ ලබන අරමුණු පිළිබඳ මම මගේ මනස පවත්වන්නේ කොහොමද කියන එක පමණක් මට පාලනය කරගන්න පුළුවන්. එකෙන් කියන්නේ මේ භෞතික ධර්මතාවයන් තමන්ගේ ශරීරයේ මුල් කරගෙන හරි සිද්ධ වෙන දේවල් අපිට වර්තමානයේ තුල උනත් විනාශ කරන්න බෑ. නමුත් ඒවා පිළිබඳව අපේ මනසේ තියෙන ආකල්පය, අපේ ඇටිටියුඩ්ස්, අපි ඒවා තේරුම් ගන්න විදිහ අපේ ආකල්පය වෙනස් කරන්න. අන්න ඒක තමයි වැදගත්ම කොටස. ඉතින් මේ විදිහට කල්පනා කරලා ජීවත් වෙන පුද්ගලයා තමයි මේ දුකින් මිදෙන පුද්ගලයා බවට පත් වෙන්නේ. ඒතර වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ මොකක්ද මොන විදිහටද කියලත් මේ කාරණාවල පැහැදිලි කරනවා ආතාපි. ආතාපි කියන වචනේ ධර්මයේ තා වැදගත් වචනයක්. මොකද කෙලෙස් නැති වෙන විදිහට අපි වර්තමානයේ තුල ජීවත් වෙන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ. එතකොට අතීතයත් අත්හැරලා අනාගතයත් අත්හැරලා වර්තමානයේ අපි කොහොමද කටයුතු කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ අපිට උගන්වන්නේ කෙලෙස් නැති වෙන විදිහට. ලෝභ, ද්වේෂ, මෝහ මේ සියලුම කෙලෙස් මනසේ නැති වෙන විදිහටයි වර්තමානයේ මනස පවත්වන්න ඕනේ මේ අරමුණුත් එක්ක අපි ගනුදෙනු කරනවා. අන්න එහෙම මනසක් ඇති කරගෙන ජීවත් වීම තමයි මේ හුදකලා බව කියලා කියන්නේ. ඒක මෙතන තියෙන ඊටාම වැදගත් දාර්ශනික අදහසක් තමයි. ඇත්තටම මේ නියම හුදකලා බව කියලා කියන්නේ මොකක්ද එතකොට? අතීතයේ සහ අනාගතයේ අතහැරීම. එතකොට මෙතනින් හුදකලාව දැන් අපි තේරුම් ගන්නේ මිනිස්සු නැතුව තනි වෙලා ඉන්නවා කියන එක නේද? හුදකලාව කියන එක මේ ධර්ම මාර්ගයේදී අපි හරියට අගය කරන කාරණයක්. හුදකලාව කියන එක හරිම ආධ්‍යාත්මික අත්දැකීමක්. බොහෝ දෙනෙකුට ඒක ප්‍රශ්නයක් වුණාට ධර්ම මාර්ගයේදී ආධ්‍යාත්මික ගමනේදී මේ හිත දියුණු කිරීමේදී මන භාවනා කිරීමේදී ඒක මහා පුදුම සම්පතක්. ඒක කෙනෙකුට සමහරවිට ලබා ගන්න අමාරුයි ඒක. අනි වෙනවා කියන්නේ. කෙනෙකුගේ දහම් ඇස ආධ්‍යාත්මික ඇස විවෘත වෙන්න මේ හුදකලා බව හරිම අවශ්‍යයි. ඇයි? පිරිසක් එක්ක ඉන්නකොට අපි හැම වෙලාවෙම ඇවිස්සලා ඉන්නේ. අපි නිතර කතා බහ කරන්නේ. අපි හැඟීම් ඇවිස්සෙනවා. අපි ආවේග ඇවිස්සෙනවා. දෙන්නෙක් එකතු වෙච්ච තැන ගමක් වගේ කියලා කියන්නේ නේද? ඒ ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි ඇවිස්සීමට ලක් වෙන. ඒ නිසා මේ හුදකලා බව කියන එක තනි වෙනවා කියන එක මූලික අවශ්‍යතාවයක් මේ ආධ්‍යාත්මික මාර්ගයේදී. ඒක ලොකු සම්පතක්. නමුත් එතනත් නෙවෙයි මේ මධ්‍යකරත් සූත්‍රයේදී කියන හුදකලා බව සඳහන් කරන්නේ. පැහැදිලි කරන්නේ. ඒකට කෙනෙකුගේ හුදකලා බව ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන්න ඕනේ කොහොමද? කෙනෙක්ගේ මනස අතීතයේ හොයන්නේ නැත්තම් අනාගතයේ හොයන්නේ නැත්තම් මේ පුද්ගලයා වර්තමානයේ ජීවත් වෙනවා නම් වර්තමානයේ ජීවත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මේ විදර්ශනා මනසකින් යුක්ත වෙන.
කෙලෙස් තවන වීරියෙන් යුක්ත වන අන්න ඒ පුද්ගලයා තමයි නියම හුදකලාවටපත් වෙන පුද්ගලයා. ඒකෙන් අදහස් කරන අනිත් කාරණේ තමයි දෙවණියෙක් නැති කියන එක. ඒක රත්ත කියලා කියන්නේ හුදකලා භවය ඇලුණු කියලා කියන්නේ තමන් පස්සේ එන කෙනෙක් නැහැ. තමන් එක්ක ජීවත් වෙන ඉන්න කටයුතු කරන කෙනෙක් නැති හුදකලා බව කියලා කියන්නේ පිළිතුරු මේ මනස සම්බන්ධ ධර්මතාවයක් මෙතන. මේ ඒකරත් සූත්‍රයේදී සඳහන් කරන හුදකලාව කියලා කියන්නේ මේ අරමුණු වලින් අතීත අනාගත අරමුණු වලිමුත් තොර වෙච්ච ඒ කියන්නේ මේ සියලුම විසිරීම් වලින් මනස වික්ෂිප්ත කරන කලබල කරන ධර්මතාවයන් වලින් මිදුණු නිදහස් වෙච්ච මනසට තමයි ඒ හුදකලා නියම හුදකලා ආධ්‍යාත්මික මනස කියලා කියන්නේ. ඒකට එතනින් වෙන විදිහකට අදහස් කරන්නේ අපි අතීතයත් එක්ක ජීවත් වෙනවා නම් අපි හැම වෙලෙම තව කෙනෙක් එක්ක ජීවත් වෙනවා වගේ. අනාගත අරමුණුත් එක්ක අපි ජීවත් වෙනවා, ගනුදෙනු කරනවා, කටයුතු කරනවා කියලා කියන්නේ හරියට අපි තව කෙනෙක් පිරිසක් එක්ක ජීවත් වෙනවා වගේ ආධ්‍යාත්මික වශයෙන් බලනවා. අන්න එහෙම හුදකලා බවක් තමයි මේ සූත්‍රයේදී අගය කරන්නේ. අතීතයේ නොසොයන අනාගතය ගැන ගවේෂණය නොකරන වර්තමානයේ මනස පිරිසිදු වෙන නිදහස් වෙන ඇලීම් වලින් තොර වෙන විසිරුණු ස්වභාවයන්ගෙන් තොර වෙන සාන්ත මනසක් ඇතිව ජීවත් වෙනවා නම් මේ පුද්ගලයා තමයි උසස්ම ජීවත් වෙන උසස්ම ජීවිතයක් ගත කරන ආධ්‍යාත්මික පුද්ගලයා කියලා මේ ධර්මයේ තුල හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ මේ බද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරන හුදකලා බව මොන වගේ එකක්ද කියලා අපිට දැන් තේරෙන්න ඕන. මේ කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ බද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට මේ කාරණාවන්ගේ කාලය සම්බන්ධයෙන් කාරණාවන් දේශනා කරනවා. ඒ වගේම වර්තමානය තුලදී අපි කටයුතු කරන්න ඕන ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඉතින් ඒ කාරණාවන් සලකලා බලනකොට මේ මුළු ත්‍රිපිටක ධර්මයේම අපිට ඉගැන්වෙන ඉතාම වැදගත් ධර්ම කොටාසයක් තමයි ප්‍රායෝගික ධර්ම කොටාසයක් මේ බද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඉතින් මේ කාරණා ටික මේ බද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරන මේ ගාථා ටික ඒ ධර්ම කොටාසේ අපි වචනයට නැගිය යුතු ඒ වගේම නැවත නැවත මෙනෙහි කළ යුතු භාවිතා කළ යුතු සාකච්ඡා කළ යුතු ධර්ම කොටාසයක් හැටියට තමයි අපිට මේ උගන්වන්නේ. ඒ නිසා අපි මේ කාරණා ටික මතක තියාගමු, නැවත නැවත මෙනෙහි කරමු, තව තව ඒ ධර්ම කාරණාවන් ගැන අපි හොයමු. ඒ වගේම අපේ ප්‍රායෝගික ජීවිතයේදී දුක නැති කිරීම සඳහා එදිනදා ජීවිතයේ අසහනේ පීඩාව නැති කිරීම සඳහා මේ ධර්ම කොටාසය අදාළ වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. අද අපි මේ දේශනා කරන ධර්ම දේශනාව අරමුණු වන්නේ අපගෙන් අපේ ජීවිතවලින් සදාටම වෙන් වී ගිය ඥාතිවරියක් සිහිපත් කිරීම. ඉතින් මේ සොහොයුරිය ගිය ගමන අපිත් කවදා හරි යනවා කියන මතකයේ අපි මතකයේ තියාගන්නට ඕන. අපේ මරණයත් කවදා වේද හෙට වේද අපිට කියන්න. මායයත් එක්ක කිසිදු සපත කර ගැනීමක් නැත්නම් givis ගැනීමක් අපි කාටවත් ඇත්තේ නැහැ. අපි හැම කෙනෙක්ම මේ මරණ වසංගයටපත් වෙන ජීවිත අත්දැකීමක් ඉදිරියේ තබාගෙන තමයි ගත කරන්නේ. මේ කාල සීමාව අපි කවුරුත් ගත කරන මේ කාල සීමාවදී මුක්කේටම මේක හොඳ පණිවිඩයක්. මිනිසුන්ගේ ජීවිත අහිමි වෙන හැටි ප්‍රේමනාප පුද්ගලයන් තමන්ගේම ඥාතීන් හිතවතුන් තම තමන්ගේ ජීවිත වලින් ඈත් වෙලා යන හැටි මේ මහා දුක්ඛිත අත්දැකීමට මුහුණ දෙන විදිහ දකින පෙනෙන විදිහවල් බලනකොට මේ දේශනා කළ කාරණාවන් ඉතාම සම්බන්ධයි. මොන වගේ ජීවිතයක්ද අපි ගත කරන්න ඕනේ එහෙමනම් කියන එක මේ කාරණාවන්ගෙන් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව අපි මතක තියාගන්න මේ ධර්ම මාර්ගයට අපි ධර්මඥානයට ධර්මාවබෝධයට මේක හොඳ අරමුණක් බවට පත් කරගනිමු. ඉතින් අද දවසේ අපි මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා ගොඩාක් පින් සිද්ධ කරගත්තා.
ඊට පෙර ආතුව පන්සිල් සමාදන් වුණා. තෙරුවන් වන්දනා කරා. බුද්ධ පූජාවන් පූජා කළා. මේ විදිහට අද දවසේ මේ සියලුම පින්කම් අපි සිදු කළේ අපේ චන්දතිලකරුවන් මහත්මියගේ මීට දින 7කට පෙර අභාවයටපත් වූ ඒ ඥාති සහෝදරිය පද්මිනී ඒකනායක ඒ විශ්‍රාමලත් ආචාර්යවරිය සිහිපත් කරලා මේට පරිලවින් පිහිටවීම පිණිස පින් අනුමෝදන් කරන්නට. ඒ නිසා අපි මේ වෙලාවේ මේ සිදු කරගත් සියලුම පින් පෙන් භාජනය අරගෙන පෙන් වඩලා පින් අනුමෝදන් කරමු. මේ සියලුම පින් ඒ ඥාතිවරිය පද්මිනී ඒකනායක මහතාව අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුමෝදනාවෙන් මේ මෑණියන්ගේ සසර ගමන සූපත් වේවා. සැපතින් සැපතරපත්ව උතුම් නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා අදහසින් කවුරුත් එකවර ගාථා කියමින් පෙන් වඩලා පින් අනුමෝදන් කරමු. ගාථාවත් කියන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා යථා වාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති. දෙවියන්ට කියෙමු සියලු දෙවියෝත් මේකින් අනුමෝදන් වීමෙන් යාගින් ජීවිතේ ආරක්ෂා කෙත්වා දෙවියෝද පින් අනුමෝදන් උතුම් සැපතටපත් වේවා. එත්තා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. මේ සිදු කරගත් සියලු පින්වල බලයෙන් තුන්වන්ගේ පිහිටෙන් සියලු දෙවියන් රැකවරණය පින්තුන් හැම දිනකටම විශේෂයෙන් චන්දපාල මහත්මයා චන්ද්‍රකණන් මහත්මිය ඒ පවුලේ ආසිරි පොන්සිසි අද මේ උතුම් ධර්ම දිනාවට අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණය ඔස්සේ Facebook page එක හරහා අපත් එක්ක සම්බන්ධ වෙන සෑම සිළු දිනාගේම ජීවිත හැම අතකින්ම වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න වේවා. අප උපද්දව නවග්‍රහ දෝෂ රෝග පීඩා ආදී ජීවිතේ නැති වෙලා සියලු යහපත අභිවෘද්ධිය දියුණුව ආරක්ෂා සම්පත්තිය සැලසේවා. මේ ලබාගත් වටිනා උතුම් මනුස්ස ජීවිතේ අවිතාම ටික කාලයක් ජීවත් වෙන්න කටයුතු කරන්න තිබෙන අපේ වැදගත් කාල සීමාවත් ඊටාම ගුණවතුන් සත්පුරුෂයන් ප්‍රඥාවන්තයන් සිල්වතුන් හැටියට කටයුතු කරන්න ජීවත් වෙන්න ලැබිලා මේ පුරුදුතාවයත් කරණ කොටගෙන දාන සීල නෙක්ඛම් ආදී පාරමී ධර්මයන් පහසුවෙන් සම්පාදනය කරගෙන මේ ජීවිතයත් සූපත්ව සංසාර ගමන බරව උතුම් නිවන් සුවයෙන් සැනසීම සඳහාම අප සෑම සිළු දිනාටම මේ සීල පින් එකලෙස හේතු වාසනා වේවා සාදු කියලා. දැන් බුදු සරණයි හැම දිනකටමත් අපි ප්‍රසාර කරනවා එහෙනම්